ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඇතුලාන්තය ලිහලා පෙන්නුවේ එකට ගැට ගැහිච්ච ජීවිතේ ලිහලා පෙන්නුවේ බුදුරජාණන් වහන්සේ විසින්. ලෝකේ කාටවත් මේ ජීවිත ගැට ගැහිල්ල ලිහා ගන්නට බැරි වුණා බුදුරජාණන් වහන්සේට ඇර. බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා මේ ජීවිතේ හොඳට ලිහලා අවුල් හැරලා පැහැදිලිව දැක බලා ගන්නට පුළුවන් වුණා. උන්වහන්සේ අවබෝධ කරගෙන හිටියේ මේ ජීවිත ගමන මේ විදිහට කැරකි එක කාලයක මිනිස්සෙක්, තව කාලයක සතෙක්, තව කාලයක භූතෙක්, තව කාලයක යකෙක්, තව කාලයක නිරේ, තව කාලයක දෙවියෙක්, මේ වගේ නොඑක් ස්වરૂපයට පරිවර්තනය වෙවි. දිගින් දිගටම මේ සත්වයාගේ පැවැත්ම පවතින්නේ කොහොමද කියන එක උන්වහන්සේ සොයාගත්තා. අන්නේ සොයාගත්ත දේ අපට කියලා දුන්නා. අන්න ඒකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේ පටිච්ච සමුප්පාදය ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අවුල් නැති පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. පටිච්ච සමුප්පාදයේ තුලින් තමයි ශ්‍රාවකයෙක් නිවැරදිව ජීවිතය අවබෝධ කරගන්නේ. ජීවිතය තුල තියෙන අවුල ලිහාගන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීම තුලින්. ඉතින් මේ පටිච්ච සමුප්පාදය අවබෝධ වීම යම් කිසි කෙනෙකුගේ ජීවිතයක සිද්ධ වෙනවා නම් අන්න ඒ කෙනාට දුර්ලභ වාසනාවක් උදා වෙනවා. මොකද්ද දුර්ලභ වාසනාව? ආත්ම භාව 7ක් ඇතුළත එයා සංසාරයෙන් අත් මිදෙනවා. එතකොට ඒ දුර්ලභ වාසනාව ලැබෙන්නේ කුමක් තුලින්ද? පටිච්ච සමුප්පාදයේ ඊතා निराකූලව නිවැරදිව තමන්ගේ අවබෝධයක් හැටියට ඇති කර ගැනීමෙන්. අන්නේ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ විශේෂ දේශනාවක් අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනාව තිබෙන්නේ සංයුත්ත නිකායේ දෙවනි කොටසේ. මේ දේශනාවේ නම ඥානවත්තු සූත්‍රය. ඥානවත්තු සූත්‍රය කියන එකේ තේරුම අවබෝධ ඥාණයට උවමනා කරන දේ. ඥානවත්තු අවබෝධ ඥාණයට උවමනා කරන දේ ගැන වදාළ දෙසුම. ඥානවත්තු සූත්‍රය. මේ ඥානවත්තු සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා මේ පටිච්ච සමුප්පාදය 4 ආකාරයකින් එක කරුණක් 4 ආකාරයකින් විමස බලන්න ඕන කියලා. එක කරුණක් 4 ආකාරයෙන් විමස බලන්න ඕන කියලා උන්වහන්සේ විමසන ක්‍රමයක් සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. දැන් අපි පටිච්ච සමුප්පාදය ඉගෙනගෙන තියෙනවා. ඔබ මෙහිදී ඉගෙනගෙන ඇති බුද්ධ දේශනාවල අවබෝධ කරන්න කියලා අපට කියලා දීලා තිබෙන්නේ අපේ ප්‍රශ්නය තියෙන තැන ඉඳලා. ප්‍රශ්නේ තියෙන තැන දීලා විමසගෙන ගිහිල්ලා පටන් ගත්ත මුල හොයනවා. අන්න ඒක තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ කරන ක්‍රමය. දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඊළඟට මොකද කරන්නේ? මේ ප්‍රශ්නේ ඉඳලා විමසගෙන යනවා. මේකට හේතුව මොකද්ද? මේකට හේතුව මොකද්ද? මේකට හේතුව මොකද්ද? මේකට හේතුව මොකද්ද කියලා විමසගෙන ගියාම අහුවෙනවා මුලක්. අන්න ඒ වගේ විමස මේ පටිච්ච සමුප්පාදය විස්තර කරන්නේ ජීවිතය ගැන නිර්වෘල් අවබෝධයක් ඇති කර ගැනීම පිණිස.
ඉතින් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී විස්තර කරපු ක්‍රමයේ තමයි දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන විස්තරයේ ඒක අපිට උන්වහන්සේ කියලා දෙන්නේ බලන්න කියලා අග ඉඳලා මුලට ඉස්සෙල්ලා බලාගෙන යන්න කිව්වේ. ජරා මරණ වල ඉඳලා ජරා මරණ තමයි අපේ ජීවිතේ පටිච්ච සමුප්පාදය නැමැති දෙයක් මේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙච්ච නිසා ලැබිච්ච තෑග්ග. ලැබිච්ච දේ. ඒ නිසා එතන ඉඳලා බලන්න කිව්වා ප්‍රශ්නේ කෙලවර දක්වා. අන්න එතකොට තමයි යා නිවැරදිව අවබෝධ කරගන්නේ. මේ කාරණේදී හැම එකක්ම පැහැදිලි කරගන්න කියලා කිව්වා. හැම කාරණයක්ම ජරා මරණ කියන්නේ මොනවද කියලා ඒක පවා පැහැදිලි කරගන්න අපිට උන්වහන්සේ කියා දීලා තියෙනවා. ඉතින් උන්වහන්සේ මේ එක කාරණයක් මේ දේශනාවේදී විස්තර කරනවා 4 ආකාරයකින් බලන්න කියලා. කී ආකාරයකින්ද? 4 ආකාරයකින් එක කාරණයක් බලන්න කියලා. ඉතින් ඒකදී උන්වහන්සේ පටිච්ච සමුප්පාද විස්තර කරන්නේ කොහොමද? ඔන්න ඉස්සෙල්ලාම බලන්න කිව්වා දැන් තියෙන ප්‍රශ්නේ දිහා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ජරා මරණ. ජරා මරණ. ජරාව කියන්නේ මොකද්ද කියලා ඔන්න තෝරගන්න කියලා උන්වහන්සේ තෝරලා දෙනවා. ජරා ජීරණතා දි รา ගෙන යන බව. ඛණ්ඩිච්ඡං දත් කැඩෙනවා. කිස් පැහෙනවා. පාලිච්ඡං කිස් පැහෙනවා. වලිත්තවතා වලිත්තචතා මේ ඇඟේ රැලි වැටිලා ඉල්ලා වැටෙනවා. ආයිනෝ සංහානි ආයුෂ ගෙවි යනවා. ඉන්ද්‍රියානම් පරිපාකෝ මේ ඇස කන ආදී ඉන්ද්‍රියන් මෝරනවා. මේක තමයි ජරා. දැන් අපිට මේ ජරාව නැද්ද? මේ ජරාව අපිට තියෙනවා දැන්. අපි එන්න ජරා ජීර්ණ වෙන එක තමයි වෙන්නේ. ඇස් පේන එක්කෙනාට එන්න සිද්ධ වෙන්නේ එන්න ඒක පැහැදිලි වෙන එක නෙවෙයි. එන්න ඒක ජරාවටපත් වෙන එක. කන් ඇහෙන කෙනාට ඒක එන්න ජරාවටපත් වෙන එක. එන්න කොණ්ඩේ කළු වෙන එක නෙමෙයි වෙන්නේ. සුදු වෙන එක වෙන්නේ. එන්න දත් ටික හෙල්ලිලා ගැලවිලා යන එක තමයි ඉදිරියේදී අපිට තියෙන්නේ. හැමේ රැලි වැටිලා උත්පල වෙන එක තමයි තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේක ජරා. මරණය තේරුම් ගන්න කියනවා. කොහොමද තේරුම් ගන්න කියන්නේ? චුත වීමක් තියෙනවා. චුත වෙන බවක් තියෙනවා. මේ කය බිඳී යනවා. වේදනා සංඥා ස්වરૂප වේදනා සංඥා සංකාර විඥාන බිඳී යනවා. මෘත ශරීරයක් බහා තබනවා. මේවා තමයි මරණය හැටියට අපිට දකින්න තියෙන්නේ. මේවත් දැන් අපට කොයි වෙලාවෙ හරි සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ ගැන ඥානයක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා තියෙන්න ඕනේ ජරා මරණ ගැන ඥානයක් අනිත් දේවල් හොයන්න ඉස්සර වෙලා. අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ කොයිතරම් මේ ශ්‍රාවකයාව දැනුවත් කරනවද කියලා. ජරා මරණ ගැන ඥානයක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ජරා මරණ ගැන අවබෝධයක් තියෙන්න ඕන කියලා. ජරා මරණ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේක තමයි පළවෙනි ඥානය ශ්‍රාවකයෙකුගේ. උපන් සත්වයාට ජරා මරණ උරුම වෙලා තියෙනවා. මේ ගැන පැහැදිලි ඥානයක් තියෙන්න ඕනේ. ඊළඟට යාට ජරා මරණ සම්බන්ධයෙන් ඔන්න හේතු විමසනවා. ජරා මරණ හට ගැනීම ගැන ඥානයක් තියෙනවා. මොකද්ද ජරා මරණ හට ගැනීම ගැන ඥානය? ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. ඔන්න ඥානයක් තියෙනවා. ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. ජරා මරණ ගැන ධර්මයට අනුකූල අවබෝධයක් තියෙනවා නම් එයා දන්නවා ජරාවටපත් වෙනකට මරණයටපත් වෙනකට හේතුව ඉපදීම නිසා. ජරා මරණ ගැන අවබෝධයක් නැත්නම් එයා කෙනෙක් මරුණාම හිතන්නේ අපල සනි ලැබලා මැරිලා තියෙනවා. දැන් පසුගිය දවස්වල එක ළමෙක් පිටරටදී මැරුණා. මගෙන් අහනවා එක කෙනෙක් ඇවිල්ලා ඒ පිටරටදී මැරුණේ සනි ලැබලා නේද කියලා. ඒකේ තේරුම තමයි සනි ලැබුවොත් තමයි මැරෙන්නේ. නැත්තම් මැරෙන්නේ නැහැ. එතකොට ඒව මොනවද? ඒ ශ්‍රාවකයෝද? ශ්‍රාවකත්වයට එන්න බෑ.
බෞද්ධ කියලා කිව්වට ධර්මයේ මාත්‍රයක් හිතට යන්නේ නැහැ. මෙතන කියන්නේ ජරා මරණ ගැන යා පැහැදිලිවම දන්නා උපන්නා නම් ජරා මරණ තියෙනවාමයි. එහෙමනම් ජරා මරණ නැති වෙන්නේ ඉපදීම නැතිවීමෙනුයි ජරා මරණ නැතිවන්නේ කියලා පැහැදිලි අවබෝධයක් එයාට තියෙනවා. ඊළඟට එයා තව දුර්ලභ දෙයක් කරගෙන තියෙනවා. ඒ තමයි මේ ඉපදීම නැතිවන්නා වූ මාර්ගයේ හැටියට මාර්ගයක් දන්නවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විතරයි මේ ඉපදීමෙන් නිදහස් වෙන්න ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ කියලා පැහැදිලි අවබෝධයකට එනවා. ඒ පැහැදිලිය දැන් බලන්න හිතලා ඔය පටිච්ච සමුප්පාදයේ පළවෙනි එක හතර ආකාරයකින් ජරා මරණ ගැන දකින්න එක. ඔය ඥානෙ තිබ්බනම් ජරා මරණ ඉදිරියේ එයා වෙන දෙවි කෙනෙක් අදහන්න පටන් ගනීද? ආන්න දැක්කද? ශ්‍රාවකයා කොයිතරම් බුද්ධිමත් වෙනවද කියලා. ජරා මරණය අවබෝධ කරගන්න මේක තමයි පටිච්ච සමුප්පාදයේ හැසිරීලා සීල සමාධි ප්‍රඥා වඩපු දවසට මේ ප්‍රශ්නේ මගේ ඉවර වෙනවා කියලා එයා පැහැදිලිවම තමන්ගේ ඥානයක් හැටියට අවබෝධ කරගන්නවා. ඒක තමයි තමන් ලබන පළවෙනි ඥානය. ඒතකොට එතන ඥාන හතරක් තියෙනවා. ජරා මරණ කියන්නේ මොනවද කියලා ඥානයක් තියෙනවා. ජරා මරණ හටගන්නේ කොහොමද කියලා ඥානයක් තියෙනවා. ජරා මරණ නැති වෙන්නේ කොහොමද කියලා ජරා මරණ නැතිවන්නා වූ මාර්ගය ගැන ඥානයක් තියෙනවා. ඊළඟට ශ්‍රාවකයා එතනින් නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තවත් විමසා බලනවා කොහොමද දැන් ජරා මරණ හටගන්නේ මොකෙන් කියලාද අවබෝධ කරගත් ඉපදීම. දැන් ඉපදීම ගැන දන්න ඥානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තෝරා දෙන ඉපදීම කියන වචනේ ලස්සනට තෝරනවා. ජාති ඉපදීම, සංජාති විශේෂයෙන් ඉපදීම, ඔක්කාන්ති මව කුසක බැස ගැනීම, අබිනිබ්බත්ති විශේෂයෙන් පහළ වීම, කන්දානං පාතු භාවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ පහළ වීම, ආයතනානම් පටිලාභෝ ඇස කන නාසය දිව කය මන කියන ආයතන හයේ ලැබීම ඉපදීම. ඊළඟට උන්වහන්සේ ඉපදීම ඇති වෙන ආකාරات හතරක් පෙන්නනවා. බිත්තරයෙන් උපදිනවා අණ්ඩජ, මව් කුසින් උපදිනවා ජලාබුජ, තෙත් පරිසරයෙන් උපදිනවා සංසේදජ, ඕපපාතික උපදිනවා. එතකොට උපදී ආදෙන ආකාර හතරේ ලැබෙන්නේ මොනවද? ඇස කන නාසය දිව කය මන. ඉපදෙන්නේ රූප වේදනා සංඥා සංකාර ජරා මරණ. දැන් ඔබට අහන්න ලැබෙන්නේ නැති පසුගිය දවස්වල අර ක්ලෝන ජාන පිටපත්වලින් ළමෙක් හැදුවයි කියලා ක්ලෝන කරමින් මොන දෙයක් ලැබෙන්න අනාගතේ ජාතිපච්චය ජරා මරණ තමයි හම්බෙන්නේ කොහොම ගත්තත් වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ඉපදීමක් සිදු වෙන්න තව දෙයක් මේ ජීවිතේට සිද්ධ වෙන්න ඕනේ. ශ්‍රාවකයන් මේක තේරුම් ගන්නවා. දැන් ඉපදීම නිර්වුල් කරගන්න මෙන්න මේකයි ඉපදීම කියලා ඔන්න නිර්වුල් ඥානයක් තියෙන ඉපදීම ගැන. ඊට පස්සේ ශ්‍රාවකයා හිතනවා මෙහෙම උපදින්නේ කුමක් හේතු කරගෙනද? ඔව් භවය නිසා උපදිනවා කියලා ඔන්න ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බලන කෝණි මේක මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේටයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ටයි ඇර වෙන කිසි කෙනෙකුට හොයාගන්න බැරි කාරණයක්. ඒ නිසා හිතා ගන්න එපා මේ බටහිර සුදුහම තියෙන ඉංග්‍රීසි කතා කරන අයට හැම සත්‍යයක්ම අවබෝධ වෙනවා කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. පුතඥ භාවයේ තමයි මේ අය කවුරුත් ඉන්නේ. බුදුරජාණන් වහන්සේටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන ශ්‍රාවකයන්ටයි. ඉතින් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන් ඉඳලා ඒ ධර්මය අනුගමනය කරන්න මහන්සි ගත්තොත් ඔබ අවබෝධ කරගන්න. අන්න එහෙමයි මේකේ තියෙන්නේ. ඉතින් ඉපදීම හටගන්නේ භවය නිසා කියලා අවබෝධයක් ඇති වෙනවා. භවය කියලා කිව්වේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා උපත හට ගන්නවා කියලා ඔන්න යා අවබෝධයක් තියෙනවා Tamanට ජීවිතය ගැන. ඊළඟට අවබෝධයක් තියෙනවා විපාක පිණිස කර්ම සකස් වීම නිසා නම් උපත හටගන්නේ
උපත නැතිවන්නේ ඒ විපාක පිණිස කර්ම සකස් වීම නැති වෙච්ච දවසට, ඒ කිවි භවය නැති වෙච්ච දවසට ඉපදීම නැති වෙලා යනවා. ඉපදීම නැති වෙන්නත් තියෙන්නේ එකම මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි තියෙන්නේ. ඉපදීම නැතිවීම පිණිස පවතින්නේද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි. මේ ලෝකේ වෙන මාර්ග දෙකක් තුනක් නැහැ. එච්චරයි තියෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු අය විතරයි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කරගත්තු අය විතරයි ඉපදීමෙන් නිදහස් වෙලා තියෙන්නේ. ඊළඟට එතකොට ඉපදීම ගැන හතර ආකාරයකට යා නෝනින් විමසන. ඉපදීම කියන්නේ මේකයි. ඉපදීම හටගන්නේ මේ නිසා. ඉපදීම නැති වෙන්නේ මේ දේ නැතිවීමෙන්. ඉපදීම නැතිවන්නා වූ මාර්ගය. දැන් තේරෙනවද මේ ධර්මයේ විමසනකට මේ වගේ හේතුඵල සම්බන්ධයක් තුලින් විමසන්න තමයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ. අපි ඉගෙන ගත්තේ කලින් එහෙම නෙමෙයි. කොහොමද? චුති චිත්තේ ළඟට පටිසන්ධි චිත්තේ ඇති වෙනවා කියලා කල්පනා කරාම හේතුඵල ධමයක් ඇතුලේ මේ විදියට විමසන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන ආකාරයට අපිට සාකච්ඡා වුණේ නෑ ඉස්සර. ඊට පස්සේ සාකච්ඡා වුණේ කොහොමද? මෙහෙමයි. ඔන්න සත්‍යා මෙහෙන් චුත වෙනවා. චුත වෙච්ච ගමන් චුත වෙච්ච ගමන් ඔන්න ගන්ධබ්බෙක් වෙනවා. ඊට පස්සේ උන රවුංග ගහ ඉඳලා උන් ආයෙ මව කුසකට යනවා. මව කුසක ඉඳලා ආයෙ චුත වෙනවා. ආයෙ ගන්ධබ්බය වෙනවා. ආයෙ රවුංග ගහ ඉන්නවා. ආයෙ මව කුසකට යනවා. ආයෙ චුත වෙනවා. මේ වගේ එකක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එහෙම නෑ. උපත කියන එක සිද්ධ වෙන්නේ යෝනි හතරෙන් එකකට සිද්ධ වෙන්න පුළුවන්. මේ ජීවිතයේ හුස්ම ටික යනකොටම කර්ම විපාකයක් භවයක් හැදිලා තියෙන්නේ. සතෙකුගේ මව කුසේක නම් එයා ගිහින් උපදින්නේ කොයිද? සතෙකුගේ මව කුසේ. භවයක් හැදිලා තියෙන්නේ පෙරේත ලෝකයක නම් එයා ගිහින් උපදින්නේ පෙරේත ලෝකේ. භවයක් හැදිලා තියෙන්නේ නිරේ යන්න නම් එයා ගිහින් උපදින්නේ නිරේ. භවයක් හැදිලා තියෙන්නේ තිරිසන් ලෝකේ උපතක නම් එයා ගිහින් උපදින්නේ තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ බැලූ බැලමට පේන්නේ නැහැ. ඉතින් ගොයි කුරුල්ලෝ එහෙම කෑග් ගහින් එකට අපිට හිතෙන්නේ සතුටින් ඉන්නවා කියලා. මගේ කුටියේ ගාව කුරුල්ලෝ ඉන්නවා. පාන්දර දවසක් යට දවසක් වගේ දිනපතාම වගේ මට ඇහෙනවා. ඔන්න පාන්දර බක මූණෙක් කෑ ගහනවා. කෑ ගහලා ඉවරන එකටම කුරුල්ලෙක් බිල්ලට ගන්නවා. කුරුල්ලා යටි ගිරියෙන් කෑ ගහනවා. මට තේරෙනවා මේ දැන් ඇල්ලුවා. මොනව කරන්නද? තිරිසන් අපායේ හැටි. එතකොට මේ කුරුල්ල සමහරට රෑ නිින්දට යන්නේ එමෙ හිතලා නෙමෙයි. නමුත් Taman දන්නේ නැහැ Taman මැරෙන මොහොත. ඉතින් ඒ වගේ තමයි ඊට පස්සේ ওই සත්තුත් අන්තිමට තවත් සතුන් ගොදුරු වෙලා තමයි ඉවර වෙන්නේ. ඕක පේන්නේ අපිට. අපිට හිතෙන්නේ කුරුල්ලෙක් මේ කිචි පිචි ගානකට අන්න නිදහස. අන්න ජීවිතේ. මොකද හේතුව මේ ජීවිතය ගැන මෙලෝ දෙයක් අපි දන්නේ නැතුවයි මේ බාහිරින් බලලා හිතන්නේ. නමුත් විශාල දුකක් විශාල බයක් මේ සතුන් තුල තියෙනවා. මේ සතුන්ගේ ජීවිත දිහා හොඳට බලනකොට කිට්ටු කළා හරි විශාල දුකක් මේ ජීවිතවල තියෙනවා. එතකොට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කළොත් විතරයි මේකෙන් ගැලවෙන්න තියෙන්නේ කියලා ඔන්න යා ඉපදීම ගැන නිරවුල් කර ගන්නවා. හතර ආකාරයට. ඊළඟට යා දැන් කොහොමද හතර ආකාරයට නිරවුල් කරගන්නේ? ඉපදීම ගැන ඥානයක් තියෙනවා. මේක තමයි ඉපදීම. ඊළඟට ඥානයක් තියෙනවා මේ ඉපදීම හටගන්නේ භවය නිසා. ඊළඟට ඥානයක් තියෙනවා භවය නැති වුණොත් ඉපදීම නැති වෙනවා. ඊළඟට ඥානයක් තියෙනවා ඉපදීම නැති කරන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඥානයක් තියෙනවා. මේ ඥානයේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විතරයි ඇති වෙන්නේ. වෙන කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. දැන් මට හම්බෙලා තියෙන හිමාලයේ සාදුවරු. ඒ සාදුවරුන්ට උගන්වලා තියෙනවා ඒ ඉරිසිනාන්සලා උගන්වලා තියෙන්නේ කොහොමද? හරේ රාම හරේ ක්‍රිෂ්ණා මන්ත්‍රය කියාගෙන ඵලෙන් ලක්ෂයක් කිව්වොත් නිදහස්. ඉතින් මට හම්බෙලා තියෙන සාදුවරු ගොඩක් මේ හරේ රාම හරේ ක්‍රිෂ්ණා මන්ත්‍රේ අහලා තියෙනද ඒක? හරේ රාම හරේ ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණ ක්‍රිෂ්ණ හරේ හරේ කියලා ওই මන්ත්‍රයක් තියෙනවා. ඕක කී ඉඳලා ලක්ෂයක් කියලා එක සාදු කෙනෙක් මට ඇවිල්ලා කිව්වා මං උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කිව්වා යා. මං කොහොමද උපදින්නේ නැති නෑ? මං හරි කිව්වා. ඇයි?
ලක්ෂයක් වාරයක් මතුරලා. එතකොට දැක්කද පටිච්ච සමුප්පාදයේ ගැන අවබෝධයක් තියෙනවද? ධර්මය කතා කිරීමක් තියෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවද? මොකවත් නැහැ. ඒක දේව වරප්‍රසාදයක් හැටියට හිතන්න. එතකොට අපිට පැහැදිලිව පේනවා යථාර්ථවාදී චින්තනයකට පැමිණෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ විදිහට අඥාන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නා පැහැදිලි අවබෝධයකට එනවා. එතකොට එයා අවබෝධ කරගන්නවා ඉපදීම ගැන විතර නෙමෙයි ඉපදීමට හේතු වෙච්ච කාරණේත් අවබෝධ කරනවා. කොහොමද අවබෝධ කරන්නේ? ඉපදීමට හේතු උනේ භවය. ඔන්න භවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට නිරවුල් කරගන්නවා. භවය ගැන උන්වහන්සේ පැහැදිලිවම පෙන්වා දීලා තියෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම කියලා බුද්ධ දේශනාවල පැහැදිලිවම තියෙන නිසා ඒකට වෙන කිසිම අර්ථයක් දෙන්න අපට අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේ වදාළ භව තුනක් තියෙනවා. කාම භවය කියන්නේ මොකද්ද? කාම ලෝකේ විපාක විඳින්න කර්ම සකස් වීම කාම භවය. රූප භවය කියන්නේ රූප ලෝකේ විපාක විඳින්න කර්ම සකස් වීම රූප භවය. අරූප භවය කිව්වේ අරූප ලෝකේ විපාක විඳින්න කර්ම සකස් වීම. දැන් ඔය තුන් ආකාර භවයක ක්‍රියාකාරීත්වයක් අපේ මානසිකත්වයේ තුල තියෙනවා. මේ කුඹියෙකුගේ මානසිකත්වයේ තුලක් තියෙනවා. තුන් ආකාර භවයක ක්‍රියාකාරීත්වයකට ඇදිලා යන ගතියක් තියෙනවා. එතකොට භවයක් කර්ම සකස් වීම නම් ඒක තනිකරම එහෙමනම් මේකේ ප්‍රධාන මෙහෙයුම් කරුවා මොකද්ද? කර්මය. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කම්මං කෙත්තං. කර්මේ තමයි කුඹුර. විඥානං බීජං. විඥානේ තමයි පැලවෙන දේ. බීජේ කිව්වේ පැලවෙන දේ. තණ්හා සිනේහෝ. තෘෂ්ණාව තමයි වතුර. දැන් මෙච්චර කාලයක් අපේ ජීවිතවල සිද්ධ වුණේ ඕක. කර්මේ නැමැති කුඹුරේ විඥානේ පැලවුණා තණ්හාවෙන් වැඩුණා. එතකොට මේ ක්‍රියාකාරීත්වය තමයි භවයක් තුල තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරනවා. එතකොට කර්මය කිව්වේ චේතනාව. එහෙමනම් චේතනාවක් මුල් කරගෙන කරන දෙයින් තමයි භවය හැදෙන්නේ. චේතනා මුල් කරගෙන හිතනවා, චේතනා මුල් කරගෙන කතා කරනවා, චේතනා මුල් කරගෙන ක්‍රියා කරනවා. මේකෙදි තමා තුළ 100ක් පිහිටගෙන නෙමෙයි මේ කරන්නේ. මේ 100ක් තියෙනවා. ඒ 100 සම්මා සති නෙවෙයි. ඒ 100 කය ගැන අවබෝධයක් ඇතුව හෝ වේදනා ගැන හෝ සිත ගැන හෝ පංච උපාදානස්කන්ධය ගැන නෙමෙයි. ඒ 100 එක එක දේවල් ගැන ඇති වෙච්ච 100ක්. ඒ 100ට කියන්නේ මිච්ඡා සති කියලා. 100 චේතනාවකට වමනා කරන ඒ 100න් තමයි සාමාන්‍ය කෙනෙක් වැඩ කරන්නේ. එතකොට මෙන්න මේ භවය ගැන අවබෝධ ඥානයක් ශ්‍රාවකයාට තියෙනවා. මෙන්න මේකයි භවය. ඊළඟට අවබෝධ ඥානයක් තියෙනවා මේ භවයත් ඵලයක්. හේතුවක ඵලයක්. හේතුවක් තියෙන භවය හටගන්න. එයා ඒ ගැන අවබෝධ ඥානයක් තියෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන. මොකක්ද ඒ අවබෝධය? ඔව් උපාදාන නිසයි භවය හටගන්නේ. එහෙනම් විපාක පිණිස කර්ම හටගන්නේ කුමක් නිසාද? උපාදාන නිසා. විපාක පිණිස කර්ම හටගන්නේ උපාදාන නිසා නම් විපාක පිණිස කර්ම හට ගැනීම නැතිවන්නේ උපාදාන නැතිවීමෙන්. විපාක පිණිස කර්ම හට ගැනීමෙන් නැතිවීමේ මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඔන්න පැහැදිලිවම ශ්‍රාවකයා ඔන්න ඔය විදියට බුද්ධිමේ වශයෙන් අවබෝධයකට ඇවිල්ලා ඉන්නවා. මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තවදුරටත් විමසනවා. කොහොමද තවදුරටත් විමසන්නේ? උපාදාන කියන්නේ මොනවාද? එතකොට උපාදාන කියන වචනේ තේරුම තමයි බැඳී යාම. බැඳී යාම තමයි උපාදාන කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා 4 ආකාරයක උපාදාන. මොනවද ඒ? ඔව් කාම උපාදාන, ditthi උපාදාන,
සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා. කාම උපාදාන කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම අරමුණු වලට බැඳී යනවා. ඒක කාම උපාදාන. ditthi උපාදාන කිව්වේ නොඑක් මතවාද ආකල්ප වලට, දෘෂ්ටි වලට, සාස්වත උච්ඡේද ආදී වාද වලට බැඳී යනවා. ditthi උපාදාන. සීලබ්බත උපාදාන කිව්වේ නොඑක් සීල ව්‍රත වලට බැඳී යනවා. අත්වාද උපාදාන කිව්වේ මම මාගේ මට මාගේ ආත්මය කියන අදහසට බැඳී යනවා. ඒවට තමයි කියන්නේ දැන් මට හම්බෙලා තියෙන ඉන්දියාවේ සාදුවරු කතා කරන්නේ. ඒක මොකද්ද? ඒක ව්‍රතයක්. කන්දක් සීමා කරගන්න මම මේ කන්දෙන් පල්ලෙහාට බහින්නේ නැහැ කියලා. ඒක ව්‍රතයක්. ඔව්. ඔය වගේ නොඑක ආකාරයේ ව්‍රත තියෙනවා. මේ වගේ දේවල් ඒ ඔක්කොම අවබෝධයක් නැති ඒවට බැඳෙනවා. අත්වාද උපාදාන කියන්නේ මම මාගේ ආත්මය කියන අදහසට බැඳීම. දැන් අපි ගම්මු අනාගාමී කෙනෙක් ගැන හිතන්න. අනාගාමී කෙනාට කොයි උපාදාන නැද්ද? කාම උපාදාන නැහැ. අනාගාමී කෙනාට කාම උපාදාන නැහැ. කාම උපාදාන කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට බැඳී යන ගතිය නැහැ. ditthi උපාදානත් නැහැ. සීලබ්බත උපාදානත් නැහැ. එහෙමනම් ඒ තුන නැත්තම් කාම භවයක් හැදෙන්න දෙයක් තියෙනවද? අනාගාමික කෙනාට කාම භවයක් හැදෙන්නේ නැහැ. අත්වාද උපාදාන තියෙනවා. ඒ නිසා හැදෙනවා රූප භවයත් අරූප භවයත්. කාම භවය හැදෙන්නේ නැති නිසා කාම භවය නිරුද්ධ වෙනවා. ඒ නිසා අනාගාමී කෙනා කාම ලෝකෙ උපදින්නේ නැහැ. ඔව් කාම ලෝකෙ උපදින්නේ නැත්තේ ඒකයි. රූප ලෝකේ අරූප ලෝකේ උපදිනවා. ඒ මොකද මම මාගේ ආත්මය කියන අදහස තුල ඉඳගෙන රූපාරූප ධානය වලට බැඳී ඉන්නවා හිතෙන්. ඒ නිසා එයාට හට ගන්නවා රූප භවයත් හට ගන්න පුළුවන්, අරූප භවයත් හට ගන්න පුළුවන්. එතකොට ඒ ලෝකවල උපදිනවා. එතකොට පැහැදිලිව බලන්න භවයක් නිසා තමයි උපදින්නේ, උපාදානයක් නිසා තමයි භවය හැදෙන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයක ධර්ම මාර්ගයට බැසගත්තු නැති කෙනෙකුගේ ජීවිතයක කාම උපාදානය තියෙනවා, කාම උපාදානය තියෙනවා කියලා දන්නේ නැහැ. ditthi උපාදානය තියෙනවා, ditthi උපාදානය තියෙනවා කියලා දන්නේ නැහැ. සීලබ්බත උපාදානය තියෙනවා, සීලබ්බත උපාදානය Taman තුල තියෙනවා කියලා දන්නේ නැහැ. අත්වාද උපාදානේ මම මාගේ ආත්මය කියන අදහසක් තමා තුළ තියෙනවා කියලාවත් දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා උපාදාන ගැන මනාකොට දැනගන්නවා. දැන් සෝතාපන්න වෙච්ච එක්කෙනෙකුට උපාදාන දෙකක් නැහැ. කාම උපාදාන තියෙනවා. ditthi උපාදාන නැහැ, සීලබ්බත උපාදාන නැහැ. අත්වාද උපාදාන තියෙනවා. ඒ නිසා තමයි අර ditthi උපාදානයෙන් සීලබ්බත උපාදානයෙන් තමයි භවය හැදෙන්නේ අපායගාමී විදියට. අපායගාමී විදියට සත්වයාගේ භවය හැදෙන්නේ ඒකෙන්. සෝතාපන්න වෙච්ච එක්කෙනෙකුට අපායගාමී විදියට භවයක් හැදෙන්නේ නැත්තේ ditthi උපාදාන සීලබ්බත උපාදාන නැති නිසා. ඔව් ඒ නිසායි සතර අපායෙන් නිදහස් වෙන්නේ. එතකොට දැන් මේ ඔක්කොම ලක්ෂණ සාමාන්‍ය සත්වයෙකුගේ ජීවිතයක තියෙනවා. ඔන්න දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් පැහැදිලිව මේ ජීවිතය ගැන නිරවුල් කරගන්න අපිට උගන්වනවද? ඉතින් උන්වහන්සේ වදාලා ඔන්න උපාදාන ගැන අවබෝධයක් තියෙනවා යාට. ඊළඟට අවබෝධ ඥානයක් තියෙනවා උපාදාන හට ගැනීම ගැන. කුමක් නිසාද බැඳී යන්නේ? තණ්හාවක්, ඇලීමක්, ආසාවක් නිසයි බැඳී යන්නේ. ආසාවක් නැත්තම් බැඳී යාමක් නැහැ. උපාදානයක් හටගන්නේ තෘෂ්ණාවක් නැත්තම්. තෘෂ්ණාව නැති කරන්නා වූ උපාදාන නැති කරන්නා වූ මාර්ගය ආර්ය ශ්‍රාගික මාර්ගය. එහෙමනම් අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ හැම ප්‍රශ්නයකටම එක
එකම එක විසඳුමක් තියෙනවා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. එකම එක ස්ථිරසාර විසඳුම. ඉතින් ඔන්න ඔය වගේ හතර ආකාරයට ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා. ඊළඟට ශ්‍රාවකයා තව දුරටත් විමසනවා. මොකක්ද තණ්හාව ගැන? තණ්හාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. තණ්හාව තුන් ආකාරයි. මොනවද? කාම තණ්හා. කාම අරමුණු වලට ආසාව ඇති වෙනවා. භව තණ්හා. පවතින ආසාව ඇති වෙනවා. Tamante මේක දිගින් දිගට පවත්වන්න ආසාව ඇති වෙනවා. විභව තණ්හා. ඔව් මේ හිතය කය නැතුව ඉන්න ආසාව ඇති වෙනවා. මේ ඔක්කොම ඇති වෙනවා. දැන් අපි ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි මේ චිත්තාභ්‍යන්තරේ මේ විදිහේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා निराවුල් කරන්නේ. ලෝකෙ වෙන කිසි ආගමක මේ වගේ මිනිස්යාව निराවුල් කරන්නේ නැහැ. මේ වගේ මිනිස්යාව ප්‍රඥාවන්ත කරන්නේ නැහැ. දැනුවත් කරන්නේ නැහැ. ඒවැ දැනුවත් කිරීම නෙමෙයි තියෙන මට යාඥා කරපම මම කළා දින්නම් වැඩේ කියලා. අන්න ඒ වගේ එකක් තමයි අනිත් ආගම් වල සියල්ලම උගන්වන්නේ. උගන්වන්නේ කොහොමද? යාඥා කරාට පස්සේ දෙවියන් ගාවට ගිහිල්ලා සදාකාලික වෙනවා. එයා දන්නේ නැහැ මේ හිතේ ක්‍රියාකාරීත්වයක් තුලින් මේක සිද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මනාකොට අවබෝධයකට පැමිණිලා ඉන්නවා. මෙන්න මෙහෙම තණ්හාවක් තියෙනවා. මේ තණ්හාව මේ විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා දැනගන්නවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. ඔව් ඒ අරමුණු හිතට එන අරමුණු කෙරෙහි තියෙන තණ්හාව. ඔබ දන්නවා ඔබ හොඳ සිහියෙන් බැලුවොත් මේ ජීවිතය කියන්නේ ওই ක්‍රියාකාරීත්වය තමයි. ඔබටම ඔබේ ජීවිතය තුළින් ওই දේවල් දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන් මෙහෙම දෙයක් මේ ජීවිතේ තියෙනවා කියලා. ඊළඟට උන්වහන්සේ වදාලා තණ්හාව ඉබේ හටගත්තු එකක් නොවේ. තණ්හාව පැහැදිලිවම හේතුවක් නිසා හටගත්තු ඵලයක්. තණ්හාව හටගන්න හේතු වෙච්ච කාරණේ ගැනත් හොඳට දන්නා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. මොකද තණ්හාව හටගන්න හේතු වෙච්ච කාරණේ? ඔව් විඳීම, වේදනාව, සැප විඳීම, දුක් විඳීම, ඔව් මධ්‍යස්ථ විඳීම. මේ විඳීම නිසා තමයි තණ්හාව හටගන්නේ. විඳීමක් නැත්නම් තණ්හාවක් හටගන්නේ නැහැ. වෙනනම් තණ්හාව හට නොගන්නේ විඳීම නැති වෙච්ච දවසට. ඒ තණ්හාව නිරුද්ධ වීමට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ශ්‍රාවකයාට ඔන්න ඒ ගැනත් හතරාකාර ඥානයක් තියෙනවා. තණ්හාව කියන්නේ මොකක්ද කියලා ඥානයක් තියෙනවා. තණ්හාව හටගන්නේ මොකෙන්ද කියලා ඥානයක් තියෙනවා. තණ්හාව නැතිවන්නේ මොකක් නැති වුණාමද කියලා ඥානයක් තියෙනවා. තණ්හාව නැතිවන්න තියෙන වැඩපිළිවෙල ගැනත් ඥානයක් තියෙනවා. එතකොට ඒ ගැනත් තමන්ගේ ජීවිතය තුලින් හටගත්තු අවබෝධ ඥානයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මෙන්න මේ විදිහේ ඥානයක් ඇති කරගන්නවා. මොකද්ද? තණ්හාව හටගන්නේ යා මොකින් කියලාද තේරුම් ගත්තේ? විඳීමෙන්. විඳීම ගැන නිර්වෘල් අවබෝධයක් ඇති කරගන්නවා. දැන් ඔබ අහලා ඇති සාමාන්‍යයෙන් අපි පොදුවේ කියනවා කායික වේදනා, මානසික වේදනා කියලා කියනවා. එහෙමත් පොදුවේ කියන අවස්ථාවල් තියෙනවා. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන විදීම කියලා ਸਰව සම්පූර්ණයෙන්ම විදීම ගැන දැනගන්න විදියට. ඒ තමයි ඇසේ ස්පර්ශේනුත් විදීමක් හට ගන්නවා. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැක්කහම ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. එතකොට විදීමක් හට ගන්නවා. කනෙන් ශබ්දයක් ඇහුවාම කනයි ශබ්දේ විඥානය එකතු වෙනවා. එතකොටත් විදීමක් හට ගන්නවා. නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරාම නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙනවා. එතකොටත් විඳීමක් හට ගන්නවා. දිවෙන් රස දැනුණාම දිවයි රසයයි විඥානයයි එකතු වෙනවා. එතකොටත් විඳීමක් හට ගන්නවා. කයෙන් පහස ලැබුණාම කයයි පහසයි විඥානයයි එකතු වෙනවා. එතකොටත් විඳීමක් හට ගන්නවා. හිතට අරමුණක් හිතුණාම හිතෙන් ඒක දැන ගන්නවා. එතකොට හිතයි අරමුණයි විඥානයයි එකතු වෙනවා. එතනත් විඳීමක් හට ගන්නවා. මේක සංසුන් වෙච්ච
වෙච්ච හිතකින් තේරුම් ගත යුතු එකක්. නැත්තම් මේක තේරෙන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. තමන්ගේ ජීවිතය තුළ සිද්ධ වෙන මේ සිදුවීම එයා තේරුම් ගන්න මෙන්න මේ ආකාරයේ විඳීමක් මෙන්න මේ විදි විඳීමක් මේ ජීවිතය තුළ තියෙනවා. මේ වගේ අරමුණු ස්පර්ශ වීමෙන් තමයි මේ විඳීම තියෙන්නේ කියලා එයා තේරුම් ගන්නවා. එතකොට විඳීමත් තේරුම් ගන්නවා විඳීම හටගන්නේ ස්පර්ශයෙන් කියලා තේරුම් ගන්නවා. විඳීම හටගන්නේ ස්පර්ශයෙන් නම් විඳීම නැතිවන්නේ ස්පර්ශي නැතිවීමෙන් විඳීම නැති වෙනවා. ස්පර්ශي නැතිවන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ශ්‍රාවකයා හොඳට තමන්ගේම අවබෝධයක් හැටියට දැනගන්නවා. දැන් බලන්න පින්වතුනි චුට්ටක් කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොයිතරම් ජීවිත අවබෝධයක් ඇති කෙනෙක් විය යුතුද? කොයිතරම් ප්‍රඥා සම්පන්න කෙනෙක් විය යුතුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ජීවිතය ගැන කොයිතරම් නිවැරදි අවබෝධයක් තියෙන කෙනෙක්ද? ජීවිතේට කොච්චර ලාභයක් ඇති කරගන්න පුළුවන්කම තියනවද? මේ ඔක්කොම තියෙන්නේ පින්වතුනි තනි කරම මේ දියුණුව තියෙන්නේ මනස මුල් කරගෙන කරන එකක්. තනි කරම මනසෙන් ප්‍රඥාව හැසිරවීමෙන් සීය හැසිරවීමෙන් වීරිය යෙදවීමෙන් අවබෝධ කරගන්න එකක්. ඉතින් දැන් තේරෙනවාද මේ පින්වතුන්ට මෙහෙම කියනකට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ ඇයි මේ ප්‍රඥාවන්තයින්ටයි මාගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ටයි මාගේ මේ ධර්මයේ කියලා කියනකට මේ කියපු කාරණේ සාධාරණකම පේන්නේ ඒ ධර්මයේ විමසනකට තමයි. ඒ ධර්ම ඉගෙන ගන්නකට තමයි තේරෙන්නේ ඇත්ත නේනම් මේකට සුළුපටු ප්‍රඥාවක් ඕනේ. මේකට මහා ප්‍රඥාවක් ඕනේ කියලා. හැබැයි මේ ප්‍රඥාව ඇති වෙන්න වයසක් නැහැ. අවුරුදු 7 අයත් ධර්මයේ දැකලා තියෙනවා. ඒ නිසා ඒක පුළුවන් බව හොඳට පේනවා. වර්තමානයේ තියෙන අවුරුදු 7 8 අය මට මුණ ගැහිලා තියෙනවා ප්‍රඥාවේ කිසි අඩුවක් නැති. අවබෝධ කරන්න පුළුවන් අය. ඒ නිසා ප්‍රඥාවට වයසක් නැහැ. ඒක උපතින් ලැබෙන වාසනාවක්. ඒක තියෙනවා කියලා අපිට හොයන්න බෑ ධර්මයේ අල්ල ගන්න කම්ම. ධර්මයේ අල්ලා ගැනීමෙන්ම ධර්මයේ අවබෝධ වීමෙන්ම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට මේ ප්‍රඥාවක් තියෙනවා නේව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විඳීම ගැන අවබෝධ කරගන්නවා. විඳීම හටගන්නේ ස්පර්ශයෙන් කියලා අවබෝධ කරගන්නවා. විඳීම නිරුද්ධ වන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙන් කියලා අවබෝධ කරගන්නවා. විඳීම නිරුද්ධ වන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ කරගන්නවා. ශ්‍රාවකයා එතනින් නැවතින්නේ නැහැ. දැන් ශ්‍රාවකයා දැන් බලන්න කෙමෙන් පටන් ගත්තේ මොකෙන්ද? ජරා මරණ වලින් පටන් ගන්න දැන් කොච්චර ඇතුළට විමසීම දැන් මේක තමයි ලෙහනවා කියන්නේ. ලෙහාගෙන යනවා. වන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශ්‍රාවකයා ඊළඟට විමසනවා ස්පර්ශය ගැන. ඔන්න ස්පර්ශය ගැන පැහැදිලි අවබෝධයකට ඇවිල්ලා ඉන්නවා. මොකක්ද ස්පර්ශය? 6 ආකාර ස්පර්ශයක් තියෙනවා. ඔව් ආයතන 6න් ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශය කියන එක තින්නම් සංගති පස්සු තුනක එකතු වීම ස්පර්ශයයි කියලා ඊටාම නිවැරදිව යා. දැන් එතකොට බලන්න මේ අපට පිහිටක් නැහැ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයෙන් මිසක් ඒ වදාළ වචන ඔස්සේ තේරුම් අරගෙන මිසක් වෙන ක්‍රමයකින් මේක තේරුම් ගන්න ක්‍රමයක් නැහැ. එතකොට තුනක එකතු වීම ස්පර්ශයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේ එහෙම පෙන්නුවක් මොනවද තුන කියලා? ඇසේ හට ගන්න තුනක එකතු වීම තමයි ඇසයි රූපයයි විඥානයයි එකතු වීම. ඇසේ ස්පර්ශය. කනේ ස්පර්ශය තමයි කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම. නාසයයි ගන්ධ සුවඳයි විඥානයයි එකතු වීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානයයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානයයි එකතු වීම කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඥානයේ එකතු වීම මනසේ ස්පර්ශය.
මේක තමයි ස්පර්ශය කියලා දැන් Tamanට තියෙන්න ඕනේ මොකක්ද? අවබෝධයක් ස්පර්ශය ගැන. දැන් අපිට අනිවාර්යයෙන්ම මේ ශ්‍රාවකත්වයේ වැඩි දියුණු කරගන්න මේ ක්‍රම කරන්න ඕන. එහෙම නැත්නම් මේ ශ්‍රාවකත්වයේ ඉස්සරහට යන්න විදියක් නැහැ. අපිට අවිද්‍යාව තුල රැඳිලා ඉඳලා හරියන්නේ නැහැ. අපි මේකෙන් ඉක්මව යන්න ඕන. අපි ප්‍රඥා ලෝකේ අපි උපදවා ගන්න ඕනි. අප තුලේ හැකියාව අපි ඇති කර ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ස්පර්ශය ගැන ඔන්නෝම දැනගත්ත ශ්‍රාවකයා ඊළඟට දැනගන්නවා මේ ස්පර්ශය හටගන්නේ මොකෙන්ද කියලා. උන්වහන්සේ ඒකත් අපට කියලා දෙනවා. හටගන්නේ මොකෙන්ද? ආයතනයෙන්. ඇසක් තිබීමෙනුයි ඇසේ ස්පර්ශය හටගත්තේ. කනක් තිබීමෙනුයි කනේ ස්පර්ශය හටගත්තේ. නාසයක් තිබීමෙනුයි නාසයේ ස්පර්ශය හටගත්තේ. දිවක් තිබිච්ච නිසා දිවේ ස්පර්ශය හටගත්තේ. කයක් තිබෙන නිසා කයේ ස්පර්ශය හටගන්නේ. මනසක් තිබෙන නිසා මනසේ ස්පර්ශය හටගන්නේ. ඔන්න ශ්‍රාවකයා තේරුම් ගන්නවා එහෙමනම් මේ ආයතන හය නිසාමයි ස්පර්ශය තියෙන්නේ. එහෙමනම් ස්පර්ශය නිරුද්ධ වන්නේ ආයතන හය නිරුද්ධ වෙච්ච දවසට. ඔන්න ශ්‍රාවකයා තවදුරටත් පැහැදිලි කරගන්නවා ස්පර්ශය නිරුද්ධ වන්ට තිබෙන්නේ එකම එක මාර්ගයයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයා ඊළඟට ආයතන 6 ගැනත් නුවණින් විමසනවා. ආයතන 6ක් තියෙනවා. මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා ආයතන 6ක්. දැන් ඔන්න අපිට දැන් ඔන්න මේ එතකොට මේ කාගෙනද මේ කියන්නේ? තමන් ගැන මේ කියන්නේ මේ ජීවිතේ මේක අවබෝධ කරගන්න කියලා. ආයතන 6ක් තියෙනවා. ඉතින් මේ ආයතන 6 මේකයි කියලා මේ ආයතන 6 ගැන ශ්‍රාවකයා තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රාවකයා දන්නවා මේ ආයතන 6 හටගන්නේ නාම රූප හට ගැනීමෙනුයි ආයතන 6 හටගන්නේ කියලා ශ්‍රාවකයා දන්නවා. ආයතන 6 හටගන්නේ නාම රූප වලින් නම් ආයතන 6 නිරුද්ධ වන්නේ නාම රූප නිරුද්ධ වීමෙන්. ආයතන 6 නිරුද්ධ වන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මතක තියාගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කරගන්න අතුරු අපට මේ ඇසක් ලැබෙන එක නම් වළක්වන්න විදියක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කරගන්නකම් මේ කනක් ලැබෙන එක, නාසයක් ලැබෙන එක, දිවක් ලැබෙන එක, කයක් ලැබෙන එක, මනසක් ලැබෙන එක නවත්තන්න පුළුවන් జగතික ලෝකේ නැහැ. මේ හේතුඵල ක්‍රියාකාරීත්වය නැති වෙන්නේ හේතු නැතිවීමෙන් ඵලේ නැති වෙන ධර්මතාවයේ මතමයි. ඔව් එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කිරීමෙන්ම විතරයි නැත්නම් අපිට මේ අසවල් කාලෙදී අසවල් කල්පේදී අවසන් වෙනවා කියලා කාරණේ. ඔන්න දැන් මේ මහා භද්‍ර කල්පේ තාම ඉවර නැහැ. මේ මහා භද්‍ර කල්පේ කියන්නේ අති දීර්ඝ කාලයක් කල්පේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ 70ක් මහතක් කුස 70ක් මහතක් දිග 70ක් මහතක් පළල විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ තනි මිනිස්සෙක් අවුරුදු 100කට වතාවක් සින්දු සීලයකින් පිහිදනවා. පිහිදලා අන්තිමේදී පොළව ගානට ආවම ඒත් කල්පේ ඉවර නෑ කියනවා. එතකොට මේ මහා භද්‍ර කල්පේ දැන් බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙලා ඉවරයි. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. බුද්ධිමත් අය මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්ත සංසාරින් ගැලවුණා. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. බුද්ධිමත් අය ධර්මය අවබෝධ කරගත්ත සංසාරයෙන් ගැලවුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. බුද්ධිමත් මේ ධර්ම පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත සංසාරයෙන් ගැලවුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේගේ ධර්මයේ යන්තම් අපේ වාසනාවට රැඳිලා තියෙනවා. ආයේ පහළ වෙන්න ඉන්න මේ මහා භද්‍ර කල්පේ. තාම කල්පේ ඉවර නැහැ. ඔව් මේ කල්පේ ඉවර වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වුණාට පස්සේ.
ලෝක විනාශයක් එතකන් ඇති වෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අපේ ආයුෂ අවුරුදු 80000ට නැගපු දවසට. එතකොට තේරුම් ගන්න කාලේ. එදාටත් අපිට කරන්න තියෙන්නේ මේ ඇස කන නාසය දිවකය මන කියන මේ ආයතන හයෙන් ගැලවෙන හැටි ඉගෙන ගන්න මේක තමයි තියෙන්නේ එදාටත්. ඉගෙන ගන්න. එතකොට බලන්න කොයිතරම් බරපතලද කියලා. එතකොට මේ අපි මොකක් ප්‍රාර්ථනා කළත් පතලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ. ඇයි යන්නේ මේකන්නේ? පටිච්ච සමුප්පාදේ නෙමෙයි යන්නේ. එතකොට මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන 6 හැදෙන එක වළක්වන්නට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලාත් අපිට කියන්නේ ওই කාරණේ තමයි. මොකද්ද කියන්නේ? මේ ඇස කන නාසය දිවකය මන කියන්නේ මේකෙන් මුල් වෙලා මේක හැදෙන්නේ. ඔබ මේක නවත්ත ගන්න ඕන නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඔන්න තියෙන අනුගමනය කරපන් කියයි. ඇයි ආර්ය සත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ නමකට වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මොන ගැවුණත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේ පටිච්ච සමුප්පාදයත් මේ ලෝක ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ලැබිලා මේ ක්‍රියාකාරීත්වයක් මේ ජීවිතය ඇතුලේ තියෙනවා කියලා මතු කොල්ල පෙන්නනවා. හෙලිදරව් කරනවා. ඉතින් උන්වහන්සේ පෙන්වා දුන්නා. ඔන්න ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා මේ විදිහට. ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා මේ ආයතන 6 නැති කරන්න තියෙන්නේ ගැලවෙන්න තියෙන්නේ මේ ආයතන 6න් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි. වෙන ගැලවෙන්න තැනක් නැහැ. ගැලවෙන්න ක්‍රමයකුත් නැහැ. ඊළඟට ශ්‍රාවකයා දැන් දන්නවා ආයතන 6 ඉබේ හටගත්තා නොවේ. හේතුවක් නිසා හටගත්තා. දැන් හේතුව දන්නවා. මොකක්ද හේතුව? නාම රූප. දැන් නාම රූපත් මොනවද කියලා හොඳට නිරවුල් කරගන්නවා ශ්‍රාවකයා. කොහොමද? අවබෝධ ඥානයක් ඇති කරගන්නවා මේ විදිහට. නාම කියන්නේ කරුණු පහක්. රූප කියන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ. එතකොට නාම කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියන පහ. දැන් නාම කිව්වම අපි ඕන දන්නවා වේදනා විඳීම නාමයක්. මේ පැවැත්මට නැඹුරු වෙලා තියෙන නිසා මේවට නාමය කියන්නේ. සංඥා අඳුනා ගැනීම. චේතනා පහළ කිරීම. පස්ස කරුණු තුනක එකතුව. මානසිකාර මේ මානසික ක්‍රියාකාරීත්වයේ පවත්වන එක. මේවා ඊළඟට තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආයතන හයෙන් ඇති වෙච්ච දේ. මේ නාම රූපයන්ගේ නිර්මාණයක් තමයි අසකන නාසය දිවකය මනස. දැන් නාම රූප ගැන බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න මේකයි නාම රූප කියලා නාම රූප ගැන පැහැදිලි වටහා ගැනීමක් ශ්‍රාවකයා ඇති කර ගන්නවා. මෙන්න මේක තමයි නාම රූප කියලා. පින්වතුනි මේ කයෙහි හිතේ සකස් වෙලා තියෙන ස්වභාවය හරි පුදුම එකක්. මේ කයයි ඒ කියන්නේ මේ අපේ ශරීරයයි හිතයි දෙකම හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ පවත්වන ආකාරයට මිසක් නවත්වන ආකාරයට නෙමෙයි. අපි වීරිය වඩලා සිහිය දිනු කළා නුවණ දිනු කළා අවබෝධ කළා හිතාමතා තමයි මේක නවත්ත ගන්න තියෙන්නේ. එහෙම නැත්තම් මේක ඉබේ නවතින්නේ නැහැ. මේක හැදිලා තියෙන්නේ රස දෙයක් දැක්කද සිටුස් ගාලා කටට කෙල්ලේනවා. ඇයි? කෙල්ල වලින් කියන්නේ මොකද්ද? කටට දාපන්. ඒක තමයි මේ කියන්නේ. මිහිරි හඬක් ඇහුනද ඔන්න එතෙන්ද දුවනවා. මේ හිත කියන දුවපන් අහපන්. ඒ වගේ තමයි මේ හිතයි කයයි දෙකම හැදිලා තියෙන්නේ පැවැත්මට. ඔන්න ඇඳක් තියෙනවා. එතකොට වාඩි වෙලා භාවනා කරපන් කියලා නෙමෙයි හිත කියන්නේ. වැටියන් ඇඳට නිදාගනි. ඒක තමයි හිත සම්පූර්ණයෙන් කයයි මේ කයයි හිතයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ පැවැත්මටමයි තියෙන්නේ. නැවැත්මට සකස් වෙලා නැහැ. මොකද්ද පැවැත්ම තුල තියෙන්නේ? රාගය ඇති වෙන අරමුණ ඇති වුනහම රාගය ඇති වෙනවා කයෙත් හිතේ.
දේශය ඇති වෙන අරමුණ ඇති වුනහම දේශය ඇති වෙනවා කයෙත් හිතෙත්. මෝහය ඇති වෙන අරමුණ ඇති වෙනවා මෝහය ඇති වෙනවා කයෙත් හිතෙත්. පටිච්ච සමුප්පාදයෙන් තල්ලු වෙවි යනවා. ඉතින් මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බොහොම සියුම් නුවණක් තියෙන කෙනෙකුට පුළුවන්. අන්නේ කෙනා තමයි මේක තේරුම් ගන්න. ඉතින් නාම රූප කියලා කියන්නේ ඕවා ඉතින්. ඔය විදිහට පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප හටගන්නේ මොකෙන්ද? විඥාණයෙන්. නාම රූප නිරුද්ධ වෙන්නේ විඥාණය නිරුද්ධ වෙච්ච දවසට. නාම රූප නිරුද්ධ වන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උන්න පැහැදිලිවම ආර්ය බලන්න බුදුරජාන් වහන්සේගේ පිළිසරණ අපට කොයිතරම්ද කියලා මේ ලෝකයේ උන්වහන්සේ මතකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන උන්වහන්සේ ඉස්සල්ලාම ධම්මචක්ක සූත්‍රය වදාළ එක. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා මේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත චක්කුකරණී නුවණැස ලබා දෙනවා. ඥානකරණී අවබෝධ ඥානය ලබා දෙනවා. උපසමාය සංසිඳවනවා. අභිඥාය විශේෂ ඥානය ඇති කරනවා. සම්බෝධාය අවබෝධය ඇති කරනවා. නිබ්බානාය නිවන ඇති කරනවා. දැක්කද ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බලන්න මේ අපි කැරකි ඉන්නේ කොතනද එතකොට? ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේ ශ්‍රාවකයට එන්න තියෙන්නේ. වෙන මාර්ගයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ උන්වහන්සේගේ ශ්‍රාවකයා බුද්ධිමත් ශ්‍රාවකයා තවත් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්නවා විඥානය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද විඥානය? දැනීම. මේක හටගන්නවා හය ආකාරයකින්. මොකද්ද? ඇසේ විඥාණය, කනේ විඥාණය, නාසයේ විඥාණය, දිවේ විඥාණය, කයේ විඥාණය, මනසේ විඥාණය කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි මේ වගේ විස්තර පැහැදිලි වෙන්නේ. මේ සිත ගැන, විඥාණය ගැන, අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන, චේතනාව ගැන, ආශ්‍රව ගැන මේ හැම එකක්ම. දැන් ඔබ අහලා ඇති මේ සුද්ධංග කියුම් විඥාන ගැන. මොනවාද? උඩු හිත, යටි හිත. විඥානය කියන්නේ උපවිඥානය කියන්නේ. ඒක තමයි කියනවා විඥානය කියන උපවිඥානය කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙන්නේ කොහොමද? එහෙම නෙවෙයි. උන්වහන්සේගේ ධර්මයේ ඒව මොකද්ද? මොකද එහෙම මේ උපවිඥානේ උඩිහිත යටිහිත කියලා කියන්නේ මොකද මේ? තේරෙන්නේ නැහැ. මේ උඩින් පල්ලෙන් අතගාලා බලලා කියන දේවල්. තේරෙන්නේ නැහැ. දැන් අපි දන්නවා මේ විඥානයේ ක්‍රියාකාරීත්වය නිසා නෙමෙයි මේක වෙන්නේ. විඥානීය ක්‍රියාකාරීත්වයට අනුබල වෙච්ච උඩුහිත යටිහිත කියලා අපි කියන්නේ චේතනාවේ ක්‍රියාකාරීත්වයට. දැන් අපි මෙහෙම කියනවා. දැන් ධර්මයේ තුල සුද්ධ අල්ලගෙන නැහැ චේතනාව කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. අපි තමයි මේ චේතනාව ගැන පැහැදිලිව කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. අපි චේතනාවක් පහල කළා යම් කිසි අදහසක් හිතට දෙනවා. ඊට පස්සේ මේ චේතනාවට අනුකූලව ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකක්ද උනේ? චේතනාවෙන්. එතකොට යමක් අපේ අතීත ස්මරණයක් මතු කරලා දෙන්න මොකෙන්ද? විඥාණයෙන්ද, චේතනාවෙන්ද, සතියෙන්, සිහියෙන් තමයි යමක් මතු කරලා දෙන්නේ. එතකොට ස්මරණීය කියන එක තියෙන්නේ මොකේද? සිහිය තුල. කර්ම විපාක තියෙන එක සකස් වෙන ස්වභාවය තියෙන්නේ මොකේද? චේතනාව තුල. මේ පැවැත්ම ඉස්සරහට ගෙනියන්නේ මොකෙන්ද? විඥාණයෙන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් පැහැදිලිව ඒව විස්තර වෙනවද? ඉතින් උන්වහන්සේ දේශනා කළා මේ හය ආකාර විඥානයි. එතකොට මේක උන්වහන්සේ වදාලා ශ්‍රාවකයා දැනගන්නවා මේ හය ආකාර විඥානයත් විඥානය හටගන්නේ මොකෙන්ද? හය ආකාර විඥාන සකස් වීම තියෙන්නේ සංස්කාර වලින්. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වන්නා වූ මාර්ගය
ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහෙමනම් විඥානේ නිරුද්ධ වෙන්න නම් අපේ ඉබේ නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද්ද අපි කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි අනුගමනය කරපු දවසට විඥානයේ ක්‍රියාකාරීත්වය බලහීන වෙලා යනවා. ඊට පස්සේ පිරිනිවන් පානකට සම්පූර්ණයෙන්ම පිරිනිවන් පෑම කියන්නේ ඒකයි. ක්‍රියාකාරීත්වය නිරුද්ධ වෙලා යනවා. එතකම් මේක නිරුද්ධ වෙන්නේ නැහැ විදෝ බිඳෝ. අයි මේක සම්පූර්ණ තියෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය මත. ඔව් භව පැවැත්ම ඉස්සරහට ගෙනියන්නේ සම්පූර්ණ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය මත. දැන් ඔබට මතකද මේ සංඛාර ගැන කියද්දී අපි භවය ගැන කතා කළා. භවය ගැන කතා කළේ විපාක පිණිස කර්ම සකස් වීම. එතකොට ඒකට තමයි අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන ඒවා අවිජ්ජා සහගත තමයි මේ ක්‍රියාකාරීත්වය තුල එන්නේ. එතකොට පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර ආවත් අවිජ්ජාපච්චය තමයි. අවිජ්ජා සහගත තමයි මේ ඔක්කොම ක්‍රියාකාරීත්වය තියෙන්නේ. මුළු පටිච්ච සමුප්පාදයේම ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන. එතකොට මෙතන සංකාර කිව්වා හුස්ම ගැනීම හෙලීම කාය සංකාර. විතක්ක ਵਿਚාර ඒ කියන්නේ හිතෙන් කතා කරන ගතිය වචී සංකාර. එතකොට හිතෙන් අඳුන ගැනීම හිතෙන් විඳින ගතිය චිත්ත සංකාර සංඥා වේදනා චිත්ත සංකාර. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ඔක්කොම ක්‍රියාකාරීත්වය අවිජ්ජා පත්‍යය අවබෝධයක් නැති හේතුඵල ධහම ගැන අවබෝධයක් නැති ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ගැන නොදන්නා චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැති ජීවිතයක තියෙන දේ. එතකොට බලන්න අපි එක එක්කෙනාගේ ජීවිත ගම්මු අපි. අපිගේ මෙතන ඉන්නවා කියලා 4000ක් අපි ඔක්කොගෙම ජීවිතය තුල හැදිලා තියෙන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. එතකොට අපි කාටවත් සංසාර ගමන ගැන අපට ඕන හැටියට හිතාමතා නවත්ත ගන්න ක්‍රමයක් නැහැ. අපි වීරිය දියුණු කළා, සිහිය දියුණු කළා, ප්‍රඥාව දියුණු කළා, ආරි මාර්ගයේ වඩලා තමයි මේක වෙනස් කරන්න තියෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඔන්න ඔය විදිහට ශ්‍රාවකයාට අවබෝධ ඥානයක් තියෙනවා නම් මොකක්ද අවබෝධ ඥානෙ මේ විදිහට ජරා මරණ මොනවද කියලා දන්නවා. ඊළඟට ඉපදීම ගැන දන්නවා. ඊළඟට භවය ගැන දන්නවා. ඊළඟට උපාදාන ගැන දන්නවා. ඊළඟට තණ්හාව ගැන දන්නවා. ඊළඟට විදීම ගැන දන්නවා. ස්පර්ශය කියන්නේ මොනවද කියලා දන්නවා. ආයතන 6 කියන්නේ මොනවද කියලා දන්නවා. නාම රූප ගැන දන්නවා. විඥානය ගැන දන්නවා. සංස්කාර ගැන දන්නවා. අවිද්‍යාව ගැන දන්නවා. ඊළඟට දන්නවා ශ්‍රාවකයා මෙහෙම ජරා මරණ හටගන්නේ ඉපදීමෙන් කියලා දන්නවා. උපත හටගන්නේ භවයෙන් කියලා දන්නවා. භවය හටගන්නේ උපාදාන වලින් කියලා දන්නවා. උපාදාන හටගන්නේ තණ්හාවෙන් කියලා දන්නවා. තණ්හාව හටගන්නේ විඳීමෙන් කියලා දන්නවා. විඳීම හටගන්නේ ස්පර්ශයෙන් කියලා දන්නවා. ස්පර්ශය හටගන්නේ ආයතන 6න් කියලා දන්නවා. ආයතන 6 හටගන්නේ නාම රූප වලින් කියලා දන්නවා. නාම රූප හටගන්නේ විඥාණයෙන් කියලා දන්නවා. විඥාණය හටගන්නේ සංස්කාර වලින් කියලා දන්නවා. සංස්කාර හටගන්නේ අවිද්‍යාවෙන් කියලා දන්නවා. ඊළඟට දන්නවා ශ්‍රාවකයා ජරා මරණ නැතිවන්නේ ඉපදීම නැතිවීමෙන් කියලා දන්නවා. උපත නැතිවන්නේ භවය නැතිවීමෙන් කියලා දන්නවා. භවය නැතිවන්නේ උපාදාන නැතිවීමෙන් කියලා දන්නවා. උපාදාන නැතිවන්නේ තණ්හාව නැතිවීමෙන් කියලා දන්නවා. තණ්හාව නැතිවන්නේ විඳීම නැතිවීමෙන් කියලා දන්නවා. විඳීම නැතිවන්නේ ස්පර්ශය නැතිවීමෙන් කියලා දන්නවා. ස්පර්ශ නැතිවන්නේ ආයතන 6 නැතිවීමෙන් කියලා දන්නවා. ආයතන 6 නැතිවන්නේ නාම රූප නැතිවීමෙන් කියලා දන්නවා. නාම රූප නැතිවන්නේ විඥානය නැතිවීමෙන් කියලා දන්නවා. විඥාන නැතිවන්නේ සංස්කාර නැතිවීමෙන්, සංස්කාර නැතිවන්නේ අවිද්‍යාව නැතිවීමෙන් කියලා දන්නවා. ඔය ක්‍රියාකාරීත්වයේ සම්පූර්ණයෙන්ම
නැතිවන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දන්නවා. ශ්‍රාවකේ කොය ආකාරයට ඥාන, උතන ඥාන 44ක්. ඔය ඥාන ශ්‍රාවකයාට ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා එයා මේ ජීවිතයේදී ධර්මයේ දකින්න කෙනෙක් කියලා. එයා අකාලික වූ ධර්මයේ දකින්න කෙනෙක්, අකාලික වූ ධර්මයේ කුමක්ද කියලා අවබෝධයට පැමිණිච්ච කෙනෙක්. අන්නේ ශ්‍රාවකයාගේ ඥාණයට කියනවා ධම්මේ ඥානං. ඒ ඥානෙට මොකද්ද කියන්නේ? ධම්මේ ඥානං, ධර්මයේ පිළිබඳ ඥාණය. ඒ ඥානී පිහිටලා, ඒ අවබෝධයේ පිහිටලා ශ්‍රාවකයා කල්පනා කරනවා අතීතයේ යමෙක් මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරා නම් ওই විදිහට තමයි අවබෝධ කරන්නේ. අනාගතයේ යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය අවබෝධ කරා නම් ওই විදිහට තමයි අවබෝධ කරන්නේ. ඒක තමයි ශ්‍රාවකයාගේ අන්වයේ ඥානය. අයන්න, අල්නයන්න, වයන්න, යේ යන්න. අන්වයේ ඥානය. අන්වේ ඥානය කියලා කියන්නේ අවබෝධයට අනුව කාලයේ අතීත අනාගතයට ගලපාගත් නුවණ. තමන්ලත් අවබෝධය. මේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම. යතෝකෝ භික්කවේ ආර්ය ශාවකස්, යම් දවසක මහණෙනි ආර්ය ශ්‍රාවකයාට ඉමානි දේ ඥානානි පරිසුද්ධානි හොන්ති පරියෝදාතානි, යම් දවසක මේ ආර්ය ශ්‍රාවකයාට ওই ඥාන දෙක, මොකද්ද? ධම්මේ ඥානංච අන්වේ ඥානංච, ධර්මේ ඥානයත් අන්වේ ඥානයත් කියන මේ ඥාන දෙක පිරිසිදුව ප්‍රභාස්වරව තමා තුලින් වැටහෙන්න පටන් ගන්නවා නම්, පිරිසිදුව ප්‍රභාස්වරව මේ ඥාන දෙක තමා තුලින් වැටහෙන්න පටන් ගන්නවා නම්, අයං උච්චති භික්කවේ ආර්ය ශාවකෝ, පින්වත් මහණෙනි ඔන්න ඔය ආර්ය ශ්‍රාවකයාට කියන්නේ දිට්ඨි සම්පන්නෝ, සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා, දස්සන සම්පන්නෝ, චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත කෙනා, ආගතෝ ඉමං සද්ධම්මං, මේ ශ්‍රී සද්ධර්මයේ වෙත පැමිණිච්ච කෙනා, පස්සති ඉමං සද්ධම්මං, මේ ශ්‍රී සද්ධර්මය දකින්න කෙනා, සේකේන ඥානේන සමන්නාගතෝ ඉතිපි, මාර්ග ඥානයෙන් සමන්විත කෙනා, සේකාය විඥාය සමන්නාගතෝ ඉතිපි, ඵල ඥානයෙන් සමන්විත කෙනා, ධම්මසෝතං සමාපන්නෝ ඉතිපි, ආර්ය මාර්ගයේ නැමැති දහම් සැඩපාරට පැමිණිච්ච කෙනා, අරියෝ නිබ්බීදික පඤ්ඤෝ ඉතිපි, ආර්ය වූ අවබෝධයට සුදුසු අවබෝධය ඇති කරවන කලකිරීමෙන් යුක්ත ප්‍රඥාව ඇති කෙනා, අමතද්්වාරං ආහච්ච තිට්ඨති තීතිපි, ඒයමා නිවන් දොරටුවේ හැපී සිටින කෙනා. අන්න බලන්න ශ්‍රාවකයා. එතකොට මේ ශ්‍රාවකයා නිවන කරා යන්ට, ජීවිත අවබෝධය කරා යෑමට සුදුස්සෙක් වෙන්නේ මොකෙන්ද? පටිච්ච සමුප්පාදය ගැන තමන් තුළ ඇතිවෙන අවබෝධයෙන්මයි. මේ පටිච්ච සමුප්පාද ක්‍රියාකාරීත්වය හකුලවල කියනවා කරුණු පහකින්. ඒකට මොකද්ද කියන්නේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ පවතින්නේ කුමක් තුලද? පටිච්ච සමුප්පාදයේ තුල. පටිච්ච සමුප්පාදයේ පවතින්නේ කුමක් තුලද? පංච උපාදානස්කන්ධය තුල. ඒ නිසා පටිච්ච සමුප්පාදයේ ක්‍රියාකාරීත්වයමයි පංච උපාදානස්කන්ධයේ තිබෙන්නේ. පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වයමයි පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ. එතකොට ශ්‍රාවකයා මේ විදිහට අතීත අනාගතයට ගලපලා බලන අතරේ බුදුරජාණන් වහන්සේ වදාළ තවත් ඥානයක් තියෙනවා. ඒ තමයි මේ පටිච්ච සමුප්පාදයේ නුවණින් මෙනෙහි කරනකට මෙනෙහි කරන්න යා පාවිච්චි කරන්නේ මොනවද? වීරිය, සිහිය, නුවණ, මේවනින්ද පාවිච්චි කරන්නේ. එතකොට මේ පාවිච්චි කරන ඒවා නිත්‍ය දේවල්ද අනිත්‍ය දේවල්ද?
ඒතර අනිත්‍ය දේවල් මුල් කරගෙන පාවිච්චි කරන. එහෙමනම් ධම්මට්ඨිති ඥානෙ. ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේගෙන අවබෝධ ඥානෙ. පටිච්ච සමුප්පාදයේගෙන අවබෝධ ඥානය ඇති වුණා නම් ඒ ධම්මට්ඨිති ඥානයත් අනිත්‍ය දෙයක්. ඒ කෙරෙහිත් ඇති ඇල්ම දුරු කළ යුතුයි. ඒ කෙරෙහි තියෙන ඇල්මත් නිරුද්ධ කළ යුතුයි කියලා ඔන්න ශ්‍රාවකයා ඥානය ගැනත් අනිත් ඒ කියන්නේ විදර්ශනාවෙන් ඇති වුණ අවබෝධයටවත් ඇලෙන්නේ නැහැ. අන්න ඒක නෙමේ ධර්මයේ පාවිච්චි කළේ බුදුරජාණන් වහන්සේ. මේ ශ්‍රාවකෙක් මේ ධර්මයේ පාවිච්චි කරන්නේ මොකක් වගේද? පහුරක් වගේ. පහුර තියෙන්නේ මොකේටද? එගොඩ වීමටයි. ආන්නේ වගේ කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට මේ ධර්මයේ නුවණ පාවිච්චි කරන එක්කෙනා තමන්ගේ ජීවිතේ සංසාරයෙන් එගොඩ වෙන්න පාවිච්චි කරනවා. පින්වතුනි, අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුල ඊතා පැහැදිලි ලෙස පිරිසිදු ලෙස වදාළ ධර්මයේ මුණ ගැහිලා තියෙනවා. දැන් ඉතින් අපිට තියෙන්නේ මොකද්ද කරන්නේ? මේ ධර්මයේ ඉගෙනගෙන හිතේ දරාගෙන අවබෝධ කර ගැනීම. මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි තමන්ගේ ජීවිතේට පිළිසරණ ඇති කරගන්න තියෙන්නේ. තමන්ගේ ජීවිතේට පිහිට ඇති කරගන්න තියෙන්නේ මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන්. එතකොට පින්වතුනි, ඒ පිහිට පිළිසරණ පිණිස පවතින්නේම බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ විතරයි. වෙන කිසිම පිහිටක් පිළිසරණක් මේකේ නැහැ. අපි ඒ නිසා හරියට නුවණ පිහිටව ගන්න ඕනේ. මට මේ ළඟදී එක නෝන කෙනෙක් වෙලකු එයා පිට රටක ඉන්නේ නෝන. අසනීප වුණාට පස්සේ ඉතින් දෙවිවරුන්ට පස්සේ ගිහලා අන්තිමට පිළිකාවක් හැදලා සායිබාබා ගාවට ගිහින් ඉල්ලීම් කළා නෑ. මේ බෞද්ධ කෙනෙක්. දැන් මරණාසන්නයි. දැන් කවුරුවත් වෙනවද මෙයාව සුගතිය යවන්න? ඉතින් මට කිව්වා දැන් මොකද කරන්න කියලා. අය දැන් උවමනා කරන කාලේ ධර්මය අල්ලලා නැහැ. ඉතින් මං කව කරන්න දෙයක් නැහැ. දැන් ඔබතුමියවත් ගිහිලා තිසරණේ පිහිටවන්න කිව්වා. ඇයි මේ තිසරණේ ගැන කතා කරද්දි නෑ ඕවා ඕන්නේ අපිට වෙලාමදි කියලා ඕවත් කියලා ධර්මයටත් ගරහා කරගෙන නෙමෙයි කියන්නේ. ඉතින් දැන් වෙලා නැහැ. වෙලාව නැහැ. ඉතින් මං කව ඉතින් අහන්න. මං කව ඉතින් අහන්න එහෙනම් ওই ධම්මචක්ක සූත්‍රේ පටියවත් ගිහිල්ලා අහන්න දෙන්න. කරන්න දෙයක් නැහැ කියලා. මේ වගේ දෙයක් අහන්න තියෙන අවස්ථාවල් ඔක්කොම මග ඇරගෙන. පටිච්ච සමුප්පාද අවබෝධයක් ඇති කරගන්න තියෙන අවස්ථා ඔක්කොම මග ඇරගෙන. අන්තිමට මොකවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධිමත් කෙනෙක් තමන්ගේ වයසේදී තරුණ කාලේ හරි මධ්‍යම කාලේ හරි මහලු වයසේදී හරි ඉක්මනට මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා. මොකද එහෙම පෙන්නලා තියෙන්නේ. මේ තමන් ඇති කරගන්න තමන්ගේ අවබෝධයෙන් විතරයි තමන්ට ආරක්ෂාව තියෙන්නේ. තමන් ඇති කරගන්න තමන්ගේ ගුණධර්ම තුලින් විතරයි තමන්ට පිහිටක් තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම වදාළේ තමන් පිළිසරණ කරගන්න, ධර්මයේ පිළිසරණ කරගන්න කියලා. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයින්ට කොයිතරම් ඥානයක් ලබා දෙන්න වමනා කරන දේවල් අපට කියා දීලා තියෙනවද? දැන් පටිච්ච සමුප්පාදය ගැන අද අපි මේ අහගත්තු විදිහට අපට යෝනිසව මනසිකාරය දෙන්න පුළුවන් නම් වෙයි ඉතින් මතක තියාගන්න ඕනේ මේකෙදි සක්මන් කරනකොට සිහි කරන්න පටිච්ච සමුප්පාදය. අනිත් කටයුතු කරනකොට මුදි බුදුරජාණන් වහන්සේ කොහේවත් මේ වම දකුණ කී සක්මන් කරන්න උගන්වලා නැහැ. උන්වහන්සේ කොහේවත් උගන්වලා නැහැ. උන්වහන්සේ උගන්වලා තියෙන්නේ කොහොමද? ධර්මයේ හැසිරෙන ඉරියව්වක් ඒක. සක්මන් කිරීම කියන්නේ ධර්මයේ හැසිරෙන තියෙන ඉරියව්වක්. වාඩි වෙනවා කියලා කියන්නේ ධර්මයේ හැසිරෙන තියෙන ඉරියව්වක්. හාන්සි වෙලා තියෙන ඉන්නවා කියන ධර්මයේ හැසිරෙන තියෙන ඉරියව්වක්. හිටගෙන ඉන්නවා කියන ධර්මයේ හැසිරෙන්න තියෙන ඉරියව්වක්. ඒ නිසා මේ සතර ඉරියව්වෙන්ම මේ විදර්ශනාව මේ පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සමහර පින්වත්තුන් හිතාගෙන ඉන්න වාඩි වෙන්න බැරි නිසා අනේ මට ධර්මයේ සිහි කරගන්න බෑ කියලා. වාඩි වෙන්න බැරි එක්කිනාට නිදාගෙන නම් ධර්මයේ සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ.
එයා මොකද කරන්න ඕනේ? එයා නිදාගෙන හරි ධර්මයේ සිහි කරන්න ඕනේ. අන්න ඒකයි. දැන් ඔබ දන්නවා බුදුරජාන් වහන්සේගේ කාලේ සමහර ස්වාමින් වහන්සේලා අසනීප වුණා. වක්කලී හාමුදුරුවෝ එක අවස්ථාවක අසනීප වුණා කුඹකාර ශාලාවක මේ කුඹල්හලක. නැගිටින්න බෑ. අසනීප වෙලා හිටියේ. ඉතින් බුදුරජාන් වහන්සේ පණිවිඩයක් ඒව බුදුරජාන් වහන්සේට උන්වහන්සේ වක්කලී හාමුදුරුවෝ බලන්න ගිජ්ජකූට පර්වතයේ ඉඳලා වැඩියා. වැඩියට පස්සේ මේ රජගහනුවර වෙච්ච සිද්ධිය වක්කලී හාමුදුරන්ට ඇඳින් නැගිට ගන්න බෑ. නැගිටින්න මහසි ගන්නවා. බුදුරජාන් වහන්සේ වදලා හා භික්ෂු නැගිටින්න එපා. ඔහොම ඉන්න මට මේ ආසනයක් තියෙන කියලා වාඩි වෙලා ඇඳේ ඉඳගෙනම පුරුදු කරන්න ධර්මයේ ඇහුවේ. ඒක මේ ඇස නිට්ටයද අනිත්‍යද? කන නිට්ටයද අනිත්‍යද? නාසය නිට්ටයද අනිත්‍යද? දිව නිට්ටයයිද අනිත්‍යයිද? කය නිට්ටයයිද අනිත්‍යයිද? මේ මනස හිත නිට්ටයද අනිත්‍යද කියලා මේ විදිහට මේ අනිත්‍ය දේවල් සිහි කරලා දුන්න මේවා අතාරින්න මේවා එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියලා අවබෝධ කරගන්න මේවා ඇලෙන දේවල් නෙවෙයි කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට අපිට පැහැදිලිව පේනවා ධර්මයේ හැසිරීමේදී අර අපි පුළුවන් තරම් මේ ලැබෙන සෑම අවස්ථාවකම ධර්මයේ සිහි කරන්න පටන් ගන්න එක තමයි අපිට තියෙන ඊ타ත්ම ඥානවන්ත පියවර. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ටත් මේ ධර්මයේ සිහි කරලා මේ පටිච්ච සමුප්පාදයේ එක එක කාරණයක් හතර ආකාරයේ බැගින් අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකෙක් බවට පත් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු.